ආයුබෝවන් සුබ දවසක්. අද අපි කරන්න යන්නේ පෘෂ්ඨ වර්ගඵල හා පරිමාව කියන පාඩමයි නංගි මල්ලියේ. ඒක තිබෙන්නේ 10 ශ්‍රේණියේ දෙක කොටස කියන ඔබේ පෙළ පොතේ. හරි. දැන් ඔබේ පෙළ පොතේ 124 කියන පිටුවේ තියෙන සිලින්ඩර් කියන කොටස ගැන තමයි අපි කතා කරන්න යන්නේ. සිලින්ඩර් කියුවම ඔබට එක පාටම මෙන්න මේ වගේ නැත්නම් මේ වගේ හැඩයක් ඔලුවට එන්නේ නැති නේද? හරි. දැන් අපි ඉගෙන ගමු නංගි මල්ලි සිලින්ඩරයක් කොහොමද හරියට ගණිතානුකූලව අර්ථ දක්වන්නේ කියලා. කියන්නේ මෙහෙම. ඉහත පෙන්වා ඇති ඝන වස්තු වල හරස් කඩ ඒකාකාර වන අතර දෙකෙලවර තල එකිනෙකට සමාන්තර වේ. ඒ මොකද්ද කියන්නේ? මේ සිලින්ඩරේ ගත්තම ඒකේ දෙකෙලවර තියෙනවනේ මෙහිම වෘත්තාකාර කොටස් දෙකක්. අපි ඒවට හරස් කඩ කියලා කියනවනේ. නේද? අන්නේ වෘත්තාකාර හරස් කඩ එකිනෙකට සමාන්තර වෙන්න ඕනේ. අපි අර පොඩි කාලේ ඉගෙන ගත්ත සමාන්තර රේඛා වගේ මතකද? අන්න ඒ වගේම තමයි මේ පෘෂ්ඨ දෙකත් එකිනෙකට සමාන්තර වෙනවා. තව එකක් තියෙනවා මෙතන ලියලා නැති මොකද්ද? ඒ පෘෂ්ඨ දෙක එකිනෙකට සමානත් වෙනවා. ඒ කියන්නේ එකම පෘෂ්ඨය තමයි ආයිත් මෙතනම තියෙන්නේ. ඒකේ වර්ගඵලය අපි ගත්තොත් සමානයි. නේද? අනිත් කරුණ තමයි මොකද්ද? හරස් කඩ ඒකාකාර වෙනවා. හරස් කඩ කියන්නන්ගේ මල්ලි ඔබට මතක ඇතිනේ. මොකද්ද? කිසියම් ඝන වස්තුවකින් අපි මෙන්න මෙහෙම අපි කියමුකෝ මැදින් කැපුවොත් කියලා. ඔබ දැන් හිතන්නකෝ පාන් ගෙඩියක් මැදින් කැපුවම අපි ඒක ඊට පස්සේ පැත්තකින් බැලුවම අපිට කිසියම් හැඩතලයක් පේනවනේ. අන්න ඒ වගේ අපි මේ සිලින්ඩරේ මෙහෙම මැදින් කැපුවා. හරිද? අපිට මොන වගේ හැඩතලයක්ද පේන්නේ? මෙන්න මේ වගේ වෘත්තාකාර හැඩතලයක් නේද? අන්න ඒ කොටසනේ අපි හරස් කඩේ කියලා කියන්නේ. මතකයි නේද? අන්න ඒ හරස් කඩේ හැම තැනම නංගි මල්ලියේ සමානයි. ඒ කියන්නේ මොකද්ද? අපි මෙතන මේකට පස්සේ පොඩ්ඩක් ගත්තත් ඊට පස්සේ මැද හරියකින් ගත්තත් අග හරියකින් ගත්තත් ඒ හරස් කඩ එකිනෙකට සමානයි. ඒක සමාන වෙනවා අනිත් එක මෙන්න මේ කෙළවරේ තියෙන වෘත්තාකාර පෘෂ්ඨයට. ඒකේ වර්ගඵලයටත් සමානයි. අන්න ඒක දිගටම අන්න ඒ කියන හරස් කඩේ දිගටම තියෙන නිසා තමයි එක කෙළවරක් ඉඳන් අනිත් කෙළවරටම තියෙන නිසා තමයි ඒකාකාර කියලා අපි එයට හඳුන්වන්නේ. හරි. දැන් ඔබේ පෙළ පොතේ නංගි මල්ලි මෙන්න මේ වගේ පොඩ්ඩක් අමුතු හැඩතලක් දීලා තියෙනවා සිලින්ඩර් වශයෙන්. අනිත් එක මතක තියාගන්න නංගි මල්ලි අපි මේක ගැන කතා කරාට මං කිව්වේ අපි මේ ලක්ෂණ තියෙන වස්තු වලට කියන්නේ පොදුවේ සිලින්ඩර කියලා. මෙන්න මේ වස්තු දෙක අතර දිහා බලන්නකෝ. මෙන්න මේක ගත්තොත් ඔබට පේනවා ඇති. මෙන්න මේ හැඩේ නම් අපිට පොඩ්ඩක් විතර හුරුයි. මොකද්ද? ඔබ අහලා ඇති ඉලිප්සාකාර හැඩය කියලා. නේද? අන්න මේ ඉලිප්සාකාර පෘෂ්ඨයක් තමයි මෙන්න මේ සිලින්ඩරේ දෙකෙලවර තියෙන්නේ. නේද? ඊට පස්සේ අනිත් ලක්ෂණ ටිකත් බලමුකෝ. මොකද්ද? සමාන්තරයිද? ඔව්නේ. ඒ කියන්නේ මේ පෘෂ්ඨ දෙක එකිනෙකට සමාන්තරයිනේ. අනිත් එක මොකද්ද? අපි අර හරස් කඩේ ගැන කිව්වේ. හරස් කඩෙත් මෙතනින් ඉඳන් මෙතනටම එකම හරස් කඩේ නේද තියෙන්නේ. කිසිම වෙනසක් වෙලා නැහැනේ. ඒ කියන්නේ මෙතන ඇතුලෙන් නැමිලා හෝ පොඩි වෙලා එහෙම මුකුත් නැහැනේ. ඒ හරස් කඩ කෙලින්ම මෙතනින් පටන් ගත්තම මෙතෙන්ට වෙනකන් ඒ හරස් කඩ ගාන්ට ගිහින් තිනවා කියලා පේනව නේද? අන්න ඒ කියන ලක්ෂණ තියෙන නිසා මේ වගේ වස්තුන් වලටත් අපි නංගි මල්ලියේ සිලින්ඩර කියලා කියනවා. හැබැයි ඔබට හුරු පුරුදු මෙන්න මේ වගේ සැමන්ටින් ආකාරයේ සිලින්ඩර අන්න ඒව තමයි අපිට සාමාන්‍ය පෙළෙදි තියෙන්නේ. ඉතින් ඔබ අරව ගැන බය වෙන්න ඕනේ නැහැ. හරි. මෙන්න මේ සිලින්ඩරේ එක්තරා නමක් තියෙනවා.
විශේෂ නම. අපි ඒක ඉස්සෙල්ලා ඉගෙන ගමුකෝ. මොකද්ද? ඒ නම තමයි ඍජු වෘත්තාකාර සිලින්ඩර් කියන එක. ඒක එන්නේ මෙන්න මෙහෙම. සිලින්ඩරේ අක්ෂ වෘත්තාකාර තල පෘෂ්ඨ දෙකට ලම්බක වේ. එම නිසා මෙවැනි සිලින්ඩර් ඍජු වෘත්තාකාර සිලින්ඩර ලෙස හැඳින්වේ. මොකද්ද මේ සිලින්ඩරේ අක්ෂය කියන්නේ? ඒක පොඩ්ඩක් මතක් කරගමුකෝ. නංගි මල්ලියේ දැන් ඔබ හිතන්න වීදුරු වලින් හදපු සිලින්ඩරයක් තියෙනවයි කියලා. ඒක මැදට හරි මැද කියන්නේ මොකද්ද? මෙන්න මේ වෘත්තාකාර පෘෂ්ඨ දෙක තියෙනවනේ දෙපැත්තේ. අන්න මෙන්න මේ කොටස නම් අපි දන්නවනේ වෘත්තාකාර තර පෘෂ්ඨ දෙක. අන්න ඒ වෘත්තාකාර ඒ එකිනෙකට සමාන්තර තල පෘෂ්ඨ දෙකේ මධ්‍ය ලක්ෂයක් තියෙනවනේ. කියන්නේ රවුමක් ගත්තොත් ඒකේ මැදක් තියෙනවනේ. අන්න ඒ මධ්‍ය ලක්ෂ දෙක එකිනෙකට සම්බන්ධ කරොත් අපි වෘත්තයේ ඇතුලේ ඒකයි මේ කඩිරි වලින් ලකුණු කරලා තියෙන්නේ. මම වඩාත් පැහැදිලි වෙන්න මෙතන තනීරකින් ලකුණු කරනවා. අන්න ඒ රේඛාවට තමයි අපි අක්ෂය කියලා කියන්නේ. අපිට ඒක මවා ගන්න පුළුවන් ඔළුවේ මනසේ අර මං කිව්වේ වීදුරු සිලින්ඩරයක් මවා ගන්න කියලා. අන්න ඒ වීදුරු සිලින්ඩරේ හරි මැදට අපි කිසියම් දණ්ඩක් ප්ලාස්ටික් දණ්ඩක් වගේ දැම්මොත් ඇතුළට හරි මැදින් අන්න ඒ ප්ලාස්ටික් දණ්ඩ අපි කියනවා එම සිලින්ඩරේ අක්ෂය කියලා. හරි නේද? ඊට පස්සේ නංගි මල්ලි දැන් මම මෙතන මෙන්න මෙහෙම රේඛාවක් ලකුණු කරනවා. ඔබ දන්නවයි මොකද්ද? මෙන්න මේ තල වෘත්තේ අරය කියලා නේද? අරය තමයි මම ලකුණු කරලා තියෙන්නේ. එහෙම එකක් මම යටින් උත් ලකුණු කරනවා. හරි. මං ඊට පස්සේ මෙතන අරයයි මේ අක්ෂයයි අතර තියෙන කෝණය හැදුවා. ඇහුවා. ඒක කීයද? දැන් මෙතන නංගි මල්ලි මේක ත්‍රිමාන හැඩයක් නේ තියෙන්නේ. ඔබ හිතින්ම වා ගන්න ඕනේ. ඉතින් පොඩ්ඩක් බලන්න. මේක මොන වගේ කෝණයක්ද මෙතන තියෙන්නේ? ඔබට තේරෙනවද නේද මෙතන තියෙන්නේ ඍජු කෝණයක් කියලා? මෙතනක් තියෙන ඒ වගේම ඍජු කෝණයක් නංගි මල්ලි නේ. අන්න ඒක නිසා අපි මොකද්ද කියන්නේ? මෙන්න මේ වෘත්තාකාර තලයට මෙන්න මේ අපි ඇඳ අක්ෂය මේ සිලින්ඩරේ අක්ෂය ලම්බකයි කියලා. අන්න ඒක තමයි මෙතන කියලා තියෙන්නේ. අන්න ඒ ලම්බක වන නිසා තමයි අපි මෙන්න මේ ඍජු කියන කොටස මේ සිලින්ඩරේට එක්කව කරලා තියෙන්නේ. ඒකට මොකද්ද ඍජු කියන කොටස කොහොමද ආවේ කියලා ඔබ දැන් දන්නවා නේද? මේ කොටස නම් මම කියන්න ඕනේ නෑ නේ නංගි මල්ලි. වෘත්තාකාර කියන එක අපිට බොහොම පැහැදිලි. මෙන්න මේ දෙකලවර වෘත්තාකාර තල දෙකක් තියෙන නිසා තමයි අපි ඒකට වෘත්තාකාර කියලා නමත් යොදලා තියෙන්නේ. එතකොට මේකට මුළු නම මොකද්ද? ඍජු වෘත්තාකාර සිලින්ඩර්. හරි. දැන් නංගි මල්ලි මෙන්න මේ වගේ සිලින්ඩරයක් මේකම තමයි මම මෙතන ඇඳලා තියෙන්නේ. හැබැයි කිසියම් සංඛ්‍යා දෙකක් කිසියම් කොටස් දෙකක් මම ලකුණු කළා. ඒ මොනවද කියලා බලමු. සිලින්ඩරයේ තල මුහුණේ වෘත්තයේ අරය R මගින්ද කියලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? මෙතනත් මම කලින් මෙහෙම රේඛාවක් ඇඳලා මම කිව්වේ ඒක අරය කියලා අපි දන්නවයි කියලා නේද? අන්න ඒ අරය කියන කොටස අපි සිම්පල් R කියන සලකුණෙන් තමයි සංකේත කරන්නේ. මේ පාඩමේ උයි 11 ශ්‍රේණියේත් අපි මේ R කියන මේ අක්ෂරය තමයි භාවිතා කරන්නේ. ඒ වගේම මෙන්න සිලින්ඩරයේ අක්ෂයේ දිග h මගින්ද සාමාන්‍යයෙන් දැක්වේ. මෙම R ට සිලින්ඩරයේ අරයයිද h ට සිලින්ඩරයේ උසයයිද කියනු ලැබේ. හරි. එකින් එකට බලමු අපි මේක මොකද කිව්වේ කියලා. h කියන්නේ මෙන්න මේ අක්ෂයේ දිගලු. ඒ කියන්නේ මෙන්න මේ දිග h කියලා කියනවා. හරි. මට මෙතන පොඩ්ඩක් අමතකුණා මෙන්න මේ ජනකය කියන කොටස ගැන කතා කරන්න. අපි ඒකත් පොඩ්ඩක් බලමුකෝ. ජනකයක් කියන්නේ මෙතන නංගි මල්ලියේ මේ වෘත්ත කොටස් දෙක වෘත්ත තල පෘෂ්ඨ දෙක
පරිධියේ මත ලක්ෂ දෙකක් එකින් එකට සිරස් ඒ කියන්නේ මේ අක්ෂයට සමාන්තර. එතකොට පේනවා ඉතින් මෙන්න මේ ඇඳලා තියෙන මෙම රේඛා දෙක සමාන්තරයි කියලා. අන්න මේ අක්ෂයට සමාන්තර රේඛාවක් අපි පරිධියේ දෙකේ ලක්ෂ දෙකක් යා කරලා ඇන්දොත් අන්න ඒ රේඛාවට අපි කියනවා ජනකයක් කියලා. ඒ කියන්නේ මොකද්ද? බොහොම සරල වශයෙන් ගත්තොත් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨය. වක්‍ර පෘෂ්ඨය අපි දන්නවනේ අර සිලින්ඩරේ වටේට තියෙන කොටස. ඒ වටේට තියෙන කොටසට අර රවුන්ඩ් වක්‍රාකාර හැඩයක් තියෙන නිසා අපි ඒකට කියනවා වක්‍ර පෘෂ්ඨය කියලා නේද? අපි දන්නවනේ ඒක. අන්න. ඒකේ එක කොනක් එක අග්ගිස්සක් අපි මෙහෙම අල්ලලා බැලුවොත් අන්න ඒක ජනකයක් කියලා අපි කියනවා. මේක හිතෙන් මවා ගන්නකො අපි 17 එකක් අග්ගිස්සකින් මෙන්න මේ වක්‍ර පෘෂ්ඨයේ උඩින් ඉඳන් පල්ලෙහාට යනවායි කියලා. අන්න එතකොට ඒක ජනකයක් වෙනවා. මෙන්න මේ ජනකය ජනකය ගැන පැහැදිලිව කිව්වේ මොකද නංගි මල්ලි අපිට පැහැදිලිව පේනවා මේ අක්ෂයේ දිග h වෙනකොට මේ අක්ෂයේ දිගට සමානයි කියලා මේ ජනකයේ දිග. නේ. ආයිමත් 17 එක ඔලුවට ගන්නකො. 17 එකේ අර මම කිව්ව විදියට වෘත්තාකාර කෙළවර දෙක යා කරන රේඛාව සැලකුවොත් ඒ උසම නේද 17 එකේ මේ වක්‍රාකාර කොටසේ අග්ගිස්සක් ගත්තොත් තියෙන්නේ නේද? ඒ කියන්නේ මේ වක්‍රාකාර කොටසේ ඕනම තැනකින් අපි මෙහෙම රේඛාවක් ඇන්දොත් ඒ උසත් සමානයිනේ. මේකට නේද? ඒව ජනක කියලාත් අපි ඉගෙන ගත්තානේ. අන්න ඒ වගේ අපි ඇතුලෙන් කියන්නේ සිලින්ඩරේ ඇතුලෙන් රේඛාවක් ඇන්දත් ඒක hමයි කියලා ඔබට තේරෙන්නේ නැති. අන්න ඒක නිසා අපිට මේ ජනක කොටසටත් h යයි හඳුන්වන්න පුළුවන්. අන්න ඒක තමයි නංගි මල්ලියේ මෙන්න මේ සිලින්ඩරේ මෙතනදී සංකේත කරලා තියෙන්නේ. ඉතින් අපිට කිසියම් තැනකදී මේ අක්ෂයේ දිග h කියලා තියෙනවා නම් එළියේ තියෙන දිගත් hමයි. හරි නේද? ඔන්න ඔය කරුණු ටික හොඳට ඔළුවේ තියාගන්න. හරි. දැන් ඍජු වෘත්තාකාර සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගයේ ඵලය තමයි දැන් අපි හොයන්න යන්නේ. ඒක හොයන්න අපි මේ කලින් රූපේ පොඩ්ඩක් මතක් කරගමුකෝ. මේක නංගි මල්ලියේ ඔබට පෘෂ්ඨ කීයක් තියෙනවයි කියලා පේනවද? අපි මෙතන වෘත්තාකාර පෘෂ්ඨ ගත්තොත් මේ උඩ වෘත්තාකාර පෘෂ්ඨයක් තියෙනවා, යටත් වෘත්තාකාර පෘෂ්ඨයක් තියෙනවා. අනිත් එක ඒ දෙක එකිනෙකට සමානයි නේද? අනිත් එක අපි දන්නවනේ මේ වෘත්තාකාර පෘෂ්ඨයක කොහොමද කියලා අපි වර්ගඵලය හොයන්නේ πr වර්ගයේ කියලා අපි දන්නවනේ. අන්න ඒ සමානයි πr වර්ගයේ කියන සූත්‍රයෙන් අපි එතකොට මෙන්න මේ වෘත්තාකාර තර පෘෂ්ඨයේ වර්ගඵලය හොයන්න පුළුවන්. ඒකමයි මෙතනක් තියෙන්නේ. එතකොට ඒක දෙකෙන් වැඩි කරලා අපි මේ දෙකේම වර්ගඵලය හොයන්න පුළුවන්. හරි. ඊට පස්සේ මේ වක්‍රාකාර කොටස තියෙනවනේ. අන්න වක්‍රාකාර කොටස කොහොමද හොයන්නේ කියලා අපි දැන් කතා කරලා බලමු. දැන් මංගි මල්ලි එතකොට මේ වක්‍රාකාර පෘෂ්ඨය හොයන්න අපි පොඩ්ඩක් පහසු විදියක් මෙන්න මේ රූපේ පෙන්වලා තියෙනවා. මෙන්න මේකේ නංගි මල්ලියේ මෙතන නිකන් ඔබට පේනවා ඉතින් මෙතනින් ගිහින් මෙන්න මේ මෙතන තමයි නිකන් සිලින්ඩරේ නිකන් විකෘති කළා වගේ නේද ඔය පේන්නේ නැත්තේ. හැබැයි එහෙම නෙමෙයි ඒක ඇත්තටම වෙලා තියෙන්නේ. මෙන්න මේ AB කියන ජනකයේ ඔස්සේ මේ සිලින්ඩරේ කපලා තියෙනවා නංගි මල්ලි. ඉතින් ඒක කැපුවම අපිට ඒක අරින්න පුළුවන් ඇතුලෙන්. අන්න ඒක දොරක් අරිනවා වගේ මෙතන ඇරලා තියෙන්නේ. ඒකයි ඔබට මේ අමුතු හැඩයකට මේක පේන්නේ. හරිද? එතකොට මේ CD කියන්නේ ඉස්සෙල්ලා කලින් මෙතන තිබ්බේ ලක්ෂ දෙක තමයි. ඒක දැන් මෙතනට අරගෙන තියෙන්නේ. හරිද? අන්න ඒ වගේ මෙන්න මේ මුළු සිලින්ඩරේම උඩු පියන් දෙක අපි අයින් කරලා. දැන් පියන් දෙකක් තියෙනවනේ සිලින්ඩරයක් වහපු සිලින්ඩරයක් නා 17ක් වගේ. උඩ පියන් දෙක අපි අයින් කරලා අර වක්‍රාකාර කොටස විතරක් මේසෙකට තියලා අපි තද කරොත්. ඒ කියන්නේ ඒක තල පෘෂ්ඨයක් හැටියට අපි ගත්තොත් ඒක මෙන්න මේ වගේ හැඩයක් එනවා.
පේනවද මේ AB කියන ලක්ෂ්‍ය තමයි මෙතන තියෙන්නේ. CD කියන අනිත් කොනේ තියෙන ලක්ෂ්‍ය ටික තමයි මෙතන තියෙන්නේ. ඒකට මෙන්න මේ වක්‍රයට තියෙන ටික තමයි මෙන්න මේ දැන් කෙලින් තීරුවක් වගේ තියෙන්නේ. නේද? එතකොට මේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය අපි හොයන්න දන්නව නේද? අන්නේ ඍජු කෝණාශ්‍රය වර්ගඵලය හොයන විදිය තමයි මෙතන තියෙන්නේ. මෙන්න මේ වගේ රූපයක් නංගි මල්ලියේ තිබ්බේ නේද? එතකොට අපි ඒකේ වර්ගඵලය කොහොමද හොයන්නේ? පැත්තක දිග වැඩි කිරීම අනෙක් පැත්තක දිග. නැත්තම් දුර වැඩි කිරීම පළල. නේ? අන්න ඒක තමයි මෙතන 2πr. කියන්නේ මේ දුර වැඩි කිරීම h කියන පළල. එතකොට අපිට එනවා ඒ සිලින්ඩරේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයට සූත්‍රයක් A සමානයි 2πrh කියලා. අන්න ඒක ඔබ හොඳින් මතක තියාගන්න අවශ්‍ය සූත්‍රයක් නංගි මල්ලියේ. හරි. ඊට පස්සේ අපි දැන් මුළු සිලින්ඩරේ පෘෂ්ඨ වර්ගඵලයට සමීකරණයක් හොයන්න යන්නේ. අපි පියවරෙන් පියවර යමුකෝ. හරි. ඉස්සෙල්ලා මෙතන අර මං කිව්වා වගේ මෙතන එකම මුහුණත තියෙනවයි කියලා ඔබට පේනව නේද? දැන් ඒකින්ද අපිට දෙකටම දාන්නේ අපි එකම සූත්‍රය. මොකද්ද? πr වර්ගය මෙතනටත් πr වර්ගය. දැන් මෙන්න මේ වක්‍රාකාර කොටස අපි දන්නව ඍජු කෝණාශ්‍රය හැඩයක් තමයි අපි දිගැරියම තියෙන්නේ. අන්න ඒ දිගැරියම තියෙන වර්ගඵලය තමයි අපි භාවිතා කරන්නේ. මොකද්ද? 2πrh. අන්න මේ ටික ඔක්කොම එක්කව කරාම අපිට මෙන්න මේ සූත්‍රය එනවා. A සමානයි 2πr වර්ගය ධන 2πrh. දැන් මේ 2πr වර්ගය ආවම ඔබට ඔළුවේ තියාගන්න ඕනේ අපි කෙලින්ම එතකොට මේක හොයන්නේ කොහොමද? එක වෘත්තාකාර කොටසක වර්ගඵලය හොයලා ඒක දෙකෙන් වැඩි කරනවා. ඒකනේ මෙතන සූත්‍රයේ තියෙන්නේ නේද? ඊට පස්සේ ඒකට අපි එක්කව කරනවා මොකද්ද? වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. එතකොට මොකක්ද නංගි මල්ලි අපිට එන්නේ? මෙන්න මේ මුළු සිලින්ඩරේ වර්ග පෘෂ්ඨ වර්ගඵලය තමයි අපිට එන්නේ. හරි. ඔය සූත්‍රයේ ඇසුරෙන් අපිට තව ටිකක් කරුණු ටිකක් ගන්න පුළුවන්. ඒක මෙන්න මේ සටහනක් හැටියට දීලා තියෙනවා. ඒ මොකද්ද? පියන රහිත සිලින්ඩරාකාර වස්තුවක බාහිර පෘෂ්ඨ වර්ගඵලය. හිතන්නකෝ සිලින්ඩරාකාර කෝප්පයක් වගේ කියලා. වතුර බොන කෝප්පයක්. අන්න ඒකේ එතකොට යට වෘත්තාකාර කොටස විතරයිනේ තියෙන්නේ. නේද? සිලින්ඩරාකාර එකක් වෙන්න ඕනේ. ඉතින් එතකොට යට කොටස විතරයි තියෙන්නේ උඩ කොටස නැති නිසා අපි මේ πr වර්ගයේ ඒවා එකක් විතරයි ගන්නෙ. තේරෙනව නේද? මොකද එක වෘත්තාකාර පෘෂ්ඨයක් විතරයි එන්නේ. වක්‍ර පෘෂ්ඨයේ එහෙමම එනවා. හරිනේ? තව එකක් තියෙනවා පියන හා පතුල රහිත සිලින්ඩරාකාර වස්තුවක බාහිර පෘෂ්ඨ වර්ගඵලය. ඒ මොකද ඒ තියෙන්නේ? පියන හා පතුල දෙකම නැත්තම් නිකන් ස්ලෝන් බටයක් වගේ. ස්ලෝන් බටයක් වගේ ගත්තොත් ඒකේ පෘෂ්ඨ වර්ගයේ වර්ගඵලය ගත්තොත් එන්නේ අපිට අර වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය විතරයි. ඔබට පේනවා ඉතින් මෙතනනේ. එතකොට මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය තමයි අපි දන්නෝ 2πrh. ඒක එතකොට මොන වගේ වස්තුන්ද දෙන්නේ? අර පයිප් එකක් වගේ. ඒ කියන්නේ පතුලයි පියනයි දෙකම නැති එක. හරි. තව එක කරුණක් ඔබ මේක දැනන් ඉන්න ඕනේ. මොකද අපි පයි ගැන ඉගෙන ගත්තන නංගි මල්ලේ ඉස්සර. පයි වල අපි කියවනේ ඒක මේ බොහෝ දශම ස්ථාන තියෙන නියත අගයක් කියලා. අන්න. අපි මෙතන හැබැයි දශම ස්ථාන නෙමෙයි දාන්නේ. ඔබට මේක කලින් හම්බෙලක් තියෙනවා ඇති. මෙන්න මේ 22 බෙදීම 7 කියන භාග සංඛ්‍යාව තමයි අපි පයි වලට ආදේශ කරන්නේ. 22 බෙදීම 7. අපි ඉස්සරහට ගණන් වල මේක තමයි පාවිච්චි කරන්නේ. අපි දැන් නිදසුන් කීපයක් බලමුකෝ. පළවෙනි එක. පතුලේ අරය 7 cm හා උස 15 cm වන සිලින්ඩරාකාර ඝන ලී කොටයක. කියන්නේ ඝන ලී කොටයක් තමයි අපි සලකලා තියෙන්නේ මෙතන. ඒකේ මෙන්න මේ අගයන් දෙක දීලා තියෙනවා. අපෙන් පළමුවට අහනවා මොකද්ද? එක් තල මුහුණතක වර්ගඵලය. එක් තල මුහුණතක්. දැන් තල මුහුණතක් තියෙන්නේ මොන කැලලටද? වක්‍ර පෘෂ්ඨයේ තල මුහුණතක් නෙමෙයි නංගි මල්ලියේ. ඒක වක්‍රාකාරනේ. ඒක ත්‍රිමාන හැඩයක් නේ තියෙන්නේ ඒකට නේද?
තල මුහුණක් තියෙන්නේ මෙන්න මේ වෘත්තාකාර පෘෂ්ඨවල තමයි. මතක ඇතිනේ ඒක වෘත්තාකාර තල පෘෂ්ඨ කියලා අපි කිව්වා. අන්න. එයින් එකක වර්ගඵලය තමයි අහන්නේ අපින්. ඒ කියන්නේ මොකද්ද? මෙන්න මේ පයි r වර්ගය තමයි අපෙන් අහන්නේ. පේනවනේ? ඒක බලමුකෝ අපි කොහොමද යන්නේ කියලා ඉස්සරහට. එතකොට අපි පයි වලට ආදේශ කරනවා මම අර කලින් කියපු 22 බෙදීම 7 කියන භාග්‍ය සංඛ්‍යාව. ඒක තමයි දිගටම භාවිතා කරන්නේ. r වර්ගය අපිට ලියන්න පුළුවන් r වැඩි කිරීම r කියලා නේද? එතකොට අපිට එන්නේ පයි වැඩි කිරීම r වැඩි කිරීම r නේද? එතකොට පයි වලට ආදේශ කරා r කියන්නේ මෙතන තියලා තියෙනවා අපිට 7යි. 7 වාරයක් 7. එතකොට මේක කැපුණාම අපිට උත්තරේ එනවා 157යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ අපෙන් අහනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. ඒකේ සමීකරණය මොකද්ද? අන්න 2 පයි RH. මතකයි නේද? 2 පයි RH. එතකොටත් මේකට සූත්‍රයට කෙලින්ම ආදේශ කරන්න විතරයි තියෙන්නේ. 2 වාරයක් පයි අපි දන්නවා 22 බෙදීම 7 r h කියන්නේ මොකද්ද? ඒගොල්ලන් දීලා තියෙනවා ගානේ උස සිලින්ඩරේ උස සෙන්ටිමීටර් 15යි කියලා. එතකොට මතක ඇතිනේ මම කිව්වා මේ h කියන එක හැම තැනකම එකම h එක කියලා එන්නේ. ඒක ඔබට හිතෙන් මවා ගන්නත් පුළුවන්. අන්න. ඒ h එක මෙතන වෙන්නේ කීයද? එතකොට 15යි. එතකොට මේක ඔබ සුළු කරලා බලන්න. මෙන්න මේ කැපුණාට පස්සේ මෙතන 44යි 44 වරක් 15 කියන්නේ සුළු කරලා බලන්න 660යි. අන්තිමට අපෙන් අහනවා මොකද්ද? මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා. මුළු පෘෂ්ඨ වර්ගඵලය කොහොමද එතකොට අපේ සූත්‍රයේ තිබ්බේ? 2 පයි r වර්ගය ධන 2 පයි r h. හරි නේද? දැන් අංගේ මල්ලි අපි මේ පයි r වර්ගයයි පයි r 2 පයි r h කියන එක අපි දන්නවා. ඉතින් අපි ඒ ටික ආදේශ කරන්න විතරයි තියෙන්නේ. අන්න ඒක තමයි මෙන්න මේ පියවරේ කරලා තියෙන්නේ. දෙගුණයක් පයි r වර්ගෙන් අපි හෙව්වේ නේද? ඒකට පයි r වර්ගයට අපි කීයද ආවේ? 154. ඒක දැම්මා. ඊට පස්සේ මේ 2 පයි r h 660යි. ඒකත් දැම්මා. ඒ දෙකේ එකතුව ගත්තම අපිට එනවා 968යි වර්ග සෙන්ටිමීටර. හරි. දැන් මේ දෙවෙනි නිදසුනේ කියලා තියෙනවා පියන රහිත උස සෙන්ටිමීටර් 20ක් වූ සිලින්ඩරාකාර භාජනයක පතුලේ පරිදිය සෙන්ටිමීටර් 88යි. ඒ කියන්නේ මේ පතුලේ තියෙන වක්‍රාකාර පෘෂ්ඨයේ පරිදිය. දැන් මෙතන අපිට ඉස්සල මුලට ගන්න ඕනේ මොකද්ද? මෙතන තියෙන පියන රහිත සිලින්ඩරයක්. ඒ කියන්නේ මම කිව්වා වගේ අර ඇලුමිනියම් කෝප්ප බලකලා තියෙන්නේ. ඒක ගාන්ට සිලින්ඩර් ආකාරයෙන් තියෙන්නේ. අන්න. හැබැයි ඒවයි තියෙනවා මෙහෙම අපි හැන්ඩල් එක. ඒක නැතුව තමයි මෙතන මේ ඇඳලා තියෙන්නේ. අර සිලින්ඩර් ආකාර කොටස විතරක් ගත්තොත් මෙහෙම. මම මෙතන මේ අඳුරු කරලා තියෙන ඔබට පේනවා ඇති. මෙතන පියන නැහැ. මෙතන පතුල තියෙනවා. අර වක්‍රාකාර කොටස තියෙනවා. හරි නේද? හරි. එතකොට දැන් අංගි මල්ලි අපිට මෙතන අරයක් දීලා නැහැ. නේද? ඔබට පේනවා ඇති. මෙතන අරය r කියන එක අපිට හොයන්න ඕනේ. ඉස්සෙල්ලම. අන්න ඒක තමයි අපි පළවෙනි ප්‍රශ්නෙට අහලා තියෙන්නේ. පතුලේ අරය සොයන්න කියලා. බලමුකෝ. ඒක කොහොමද හොයන්නේ? අපි දැන් පතුලේ පරිදිය කියන්නේ මෙතන වෘත්තයක පරිදියන්නේ තියෙන්නේ. වෘත්තයේ පරිදිය කියේ මොකද සමීකරණය? 2 පයි r නේ. අන්න 2 පයි r අපිට දීලා තියෙනවා 88යි සෙන්ටිමීටර් කියලා නේද? අන්න දැන් ඔබට පේනවද අපි මෙතන 2 පයි උත් දන්නවා r විතරයි දන්නේ නැත්තේ. ඉතින් අපිට මේකෙන් r කියන අගේ හොයන්න පුළුවන්. බොහොම පහසුයි. r රුක්ත කරාම අපි 2 පයි වලින් බෙදෙනවා. එතකොට පයි වලට අපි ආදේශ කරන්නේ 22 බෙදීම 7 නේද? අන්න අර බෙදීම 7 කියන කොටස තමයි මෙන්න මේ උඩට ඇවිල්ලා තියෙන්නේ. පේනව ඇතිනේ. එතකොට මෙතන 22 වාරයක් මෙතන 4යි. ඊට පස්සේ මෙතන ඉතුරු වෙන්නේ එතකොට 7 වැඩි කිරීම 2 ඒ කියන්නේ 14යි. හරි. එතකොට මේ කොටස හරිනේ. දැන් අපෙන් අහනවා මුළු බාහිර පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා. මුළු බාහිර පෘෂ්ඨ වර්ගඵලය. දැන් අපි මෙතන බොහොම පරිස්සම් වෙන්න ඕනේ. මේකේ පියන නැහැ. පතුල විතරයි තියෙන්නේ. එතකොට මුළු
පෘෂ්ඨ වර්ගඵලය කොහොමද එන්නේ? pi r වර්ගයේ විතරයි එන්නේ මෙතන දෙකක් නැහැ. ධන මේ කොහොමත් එනවා 2pi r h. හරිනේ. එතකොට pi වලට අපි දානවා 22 බෙදීම 7 r වර්ගය කියන්නේ r වැඩි කිරීම r. අපි දැන් අනිත් එක r හොයාගත්තනේ. r කියන්නේ මේ අරය. r කියන්නේ කීයද? 14යිනේ. ඉතින් 14 වැඩි කිරීම 14 ධන මෙන්න මේ කොටස. 2 වැඩි කිරීම pi වැඩි කිරීම r වැඩි කිරීම h. h නංගි මල්ලියේ ගානේ දීලා තියෙනවා ඔබේ පෙළ පොතේ බාන්න සෙන්ටිමීටර් 20යි කියලා. h කියන්නේ මොකද්ද? ඒ සිලින්ඩරයේ උස සෙන්ටිමීටර් 20යි කියලා ගානේ දීලා තියෙනවා. ওই ටික ආදේශ කරාම ඔබට පේනවා ඇති. මෙතන අපි ලේසියෙන් සුළු වෙනවත් එක්ක මොකද එතකොට එන්නේ? මෙතන 22යි 2යි 44යි. 44 වාරයක් 14 කියන්නේ 616යි. බලන්නකෝ. ඊට පස්සේ මෙතනත් ආයි දෙකක් ඉතුරුයි. 2 වැඩි කිරීම 2 4යි. 4 වැඩි කිරීම මෙතන අපි ගන්න පුළුවන් ආයි 20. ඒ කියන්නේ 80යි. 80යි නේද? 80 වැඩි කිරීම 80 වැඩි කිරීම මේ 22 අපිට එනවා එතකොට 1760යි කියලා. ඔබ සුළු කරලා බලන්න. අන්තිම උත්තරේ එන්න ඕනේ මෙන්න මේ 2376. ඔබත් සුළු කරලා බලන්න ඔබට මේ උත්තර ටික එනවද කියලා. දැන් තුන්වෙනි නිදසුන. හිමින් කියමුකෝ ඝන ලෝහ සිලින්ඩරයක පෘෂ්ඨ වර්ගඵලය අපිට දීලා තියෙනවා මෙන්න මේ 2442යි වර්ග සෙන්ටිමීටර. ඊට පස්සේ එහි අරෙහි හා උසෙහි ඓක්‍ය නැත්තම් එකතුව සෙන්ටිමීටර් 37යි වේ කියලා දීලා තියෙනවා. අපි මොනවාද අහන්නේ? මේ සිලින්ඩරේ අරය හොයන්න කියලා තියෙනවා. අරය හොයන්න කියලා තියෙනවා. ඊට පස්සේ අපිට අහලා තියෙනවා වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. අරය අපි දන්නවා r වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මොකක්ද සමීකරණේ? 2pi r h නේද? හරි. අපි බලමුකෝ දැන් පළවෙනි අරය කෑල්ල කොහොමද හොයන්නේ කියලා. මේකේ මොකක්ද? හරි. දැන් මෙන්න මේ අපි මේ කොටස තමයි දැන් බලන්න යන්නේ. මෙතන අපි දන්නවා අංගි මල්ලියේ අරය හා උසේ ඓක්‍ය කියන්නේ r ධන h කියලා නේද? එතකොට r ධන h කියන එක අපිට ලියන්න පුළුවන් 37යි කියලා. හරි. අපි ඕක අවශ්‍ය තැනට ආදේශ කරනවා මේක. ඊට පස්සේ අපිට තව එකක් දීලා තියෙනවානේ. මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය කියන්නේ සමීකරණය මොකද්ද? අනිත් එක මේක ඝන ලෝහ සිලින්ඩරයක් නේ. ඉතින් අනිවාර්යෙන් අර PNI පතුලයි කොටස තියෙනවා. ඒක බෙන් බෙන් වශයෙන් නෙමෙයි. ලී කුට්ටියේම ලෝහ කුට්ටියේම තියෙනවා. ඒකට සමීකරණය අනිවාර්යෙන් 2pi r වර්ගය දැන 2pi r h වෙනවා. නේද? අපි දන්නවා ඒක කීයද? මෙන්න මේ දීලා තියෙන 2742 කියලා නේද? එතකොට අපි මෙතන ඔබට පේනවද දන්නේ නංගි මල්ලියේ මේ 2pi r කියන කොටස දෙකටම පොදුයි. මෙතන 2pi r තියෙනවා. මෙතන 2pi r එකක් තියෙනවා. නැත්නම් අපි r වර්ගය දන්නවනේ r වැඩි කිරීම r කියලා. අන්න එතකොට අපි මේ 2pi r කියන කොටස පොදු සාධකයක් වගේ එළියට ගන්න. අපි මෙහෙම කළා තියෙනවනේ වරහන් දාන එක. ඒකට වරහන් ඇතුලේ මොනවද ඉතුරු වෙන්නේ? r ධන h. දැන් මොකද්ද? අපි මේ r ධන h එක දන්නව නේද? අපි එතකොට මොකද්ද කරන්නන්ගේ මල්ලි? r ධන h එකට කෙලින්ම ආදේශ කරනවා මෙතන. ඔබට පේනවා ඇති r ධන h එක තමයි මෙතන දාලා තියෙන්නේ. හරි. ඊට පස්සේ අනිත් එක අපි බලනවා දන්න ඒවා ආදේශ කරන්න. දෙක මෙහෙම pi 22 බෙදීම 7 r හිම්මම තියෙනවා 2742. දැන් ඔබට පේනවා r කියන එක විතරයි අපිට ඉතුරුනේ. එතකොට r අපිට එකපාරට හොයාගන්න පුළුවන්. මෙන්න මේ කොටස සුළු කරාම සෙන්ටිමීටර් 10.5යි කියලා. පැහැදිලි නේද? ඔන්න ඔහොම තමයි අරේ හොයන්නේ. ඊට පස්සේ දැන් වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය. වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය කියන්නේ මොකද්ද? මෙන්න මේ 2pi r h කියන කොටස තමයි අහන්නේ. එතකොට දැන් නංගි මල්ලි ඔබ දන්නවා මෙතන අපි r හොයාගත්තා. h අපිට හොයාගන්න පුළුවන්. හරි. දැන් අපි ඔබේ පෙළ පොතේ 29.1 අභ්‍යාසයේ
දෙවෙනි ගාන තමයි මේ දැන් බලන්න යන්නේ. දැන් ඒකේ තියෙනවා නංගි මල්ලියේ අරය 3.5 සෙන්ටිමීටර්ද උස සෙන්ටිමීටර් 10යි වූ පියන රහිත සිලින්ඩරාකාර ටින්. හරි. ඒ ටික විතරක් ගමුකෝ ඉස්සෙල්ලා. කියන්නේ පියනක් නෑ. ඒ කියන්නේ සූත්‍රයට එන්නේ πr වර්ගයේ ධන 2යි πrh. නැත්තම් ඒක ඔබ සුළුවෙන් ගත්තොත් අපිට එක වෘත්තයක විතරයි පෘෂ්ඨ වර්ගඵලය හොයන්න ඕනේ. ඊට පස්සේ ටින් 200ක් තැනීමට අවශ්‍ය ලෝහ තහඩු වල වර්ගඵලය අන්නේ මෙතන වර්ගඵලයේ තියෙන නිසා තමයි මම අර වර්ගඵලය ගැන කතා කරේ. තේරුණාද? කොහොමත් මේ වර්ගඵලයනේ අපි මෙතන හොයන්නේ මේ පාඩමේ නේද? මේ ගානෙත් තියෙන්නේ අවශ්‍ය වර්ගඵලය හොයන්න කිව්වම අපි මෙතන. එතකොට මොකද්ද කරන්නේ? එක ටින් එකක් අරගෙන ඒ ටින් එකට තියෙන මුළු වර්ගඵලය මුළු පෘෂ්ඨ වර්ගඵලය හොයලා ඒක ටින් තියෙන සංඛ්‍යාවෙන් වැඩි කරනවා. ටින් ඒ කියන්නේ 200න් වැඩි කරනවා. බලන්නකෝ. එක් සිලින්ඩරයක වර්ගඵලය. අපි දන්නවා πr වර්ගයේ ධන 2යි πrh නේද? ඕකට ආදේශ කරාම නංගි මල්ලි අපිට මෙහෙම උත්තරයක් එනවා. නේද? අපි π දැම්මා 22 බෙදීම 7 කියලා r වර්ගයට අපි දැම්මා මේ දීලා තියෙන එක 3.5 වැඩි කිරීම 3.5. ඔබට පේනවා ඉතින් මෙතන 3.5 කියන්නේ 7 කියන්නේ 3.5 වාරයක් 2 නේද? මෙතන දෙකක් එනවා. එතකොට මෙතන 11ක් ඉතුරු වෙයි. හරි. ඕකේ බලන්න ඊට පස්සේ සුළු කරාම එන්නේ අපිට 38.5 කියන කොටස 11 වරක් 31 කියන එක. හරිද? ඊට පස්සේ මේක බලමුකෝ. මෙතනත් ආයි 2යි දෙකට මේ දෙක කැපෙනවා. එතකොට 22 වාරක් 10. ඒ කියන්නේ 220යි. 220යි කියන්නේ මොකක්ද නංගි මල්ලි? මේක දෙක එකතු කරාම මම කියන්නේ 220 ධන මේ සංඛ්‍යාව අපිට එනවා මෙන්න මේ කියන වර්ගඵලය. හරි දැන් එතකොට මොකක්ද අපි කරේ? අපි එක සිලින්ඩරයකට අදාළ මුළු වර්ගඵලය අපි හෙව්වා. නේද? මුළු වර්ගඵලය කියන්නේ මෙන්න මේ සූත්‍රය භාවිතා කරලා මුළු වර්ගඵලය හෙව්වා අපි. නේද? දැන් තියෙන ටින් සංඛ්‍යාවෙන් ඕක වැඩි කරොත් අපිට අවශ්‍ය මුළු වර්ගඵලය හොයාගන්න පුළුවන් නේද? එතන වර්ගඵලය හොයන්න කියලානේ තියෙන්නේ. නේද? එතකොට අපි ඒක ඊටාම ලේසි. අපි ආපු උත්තර 200න් වැඩි කරාම අපිට වෙනවා මෙන්න මේ උත්තරේ 51700. අපි ඕක විද්‍යාත්මක අංකණයෙන් ලිව්වොත් අපිට එනවා 5.17 වැඩි කිරීම 10 4 වෙනි බලය. මේ උත්තර දෙකම නිවැරදි. හරි. දැන් 4 වෙනි ගාන. තුනී තහඩුවකින් තනන ලද පියන මේක පියනක් තියෙනවා. සිලින්ඩරාකාර භාජනයක පතුලේ පරිධිය සෙන්ටිමීටර් 88යි. එහි වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලය මෙන්න මේ 1078යි සෙන්ටිමීටර් වර්ගය වේයම් වාජනයේ උස සොයන්නේ. මේ වගේම ගණනක් කරන්නේ ඉඳන්සුනේ. ඔබ බලන්න වෙනස තියෙන්නේ ඒ ගාන උස තිබ්බා මෙතන උස නැහැ. අපිට ඒ වෙනුවට තියෙන්නේ මුළුනේ මේ සම වෙන්න වක්‍ර පෘෂ්ඨ වර්ගඵලය අපිට දීලා තියෙනවා. මේ ඊටාම ලේසියෙන් අපිට සුළු කරන්න පුළුවන්. කොහොමද? දැන් රූපේ එන්නේ මෙන්න මේ වගේ එකක්. ඔබට මේක අත්‍යවශ්‍ය නැහැ. මම නිකන් ඇන්දේ ඔබට පැහැදිලියෙන් එතකොට මෙන්න මේ h එක තමයි අපි හොයන්නේ නේද? අපි එතකොට එකක් දන්නවා අපි 2යි πr නැත්තම් මෙන්න මේ වෘත්තාකාර කොටසේ පරිධිය 88යි කියලා අපි දන්නවනේ. අන්න හරි. ඊට පස්සේ දැන් අපි මේ වක්‍ර පෘෂ්ඨයේ වර්ගඵලයේ සමීකරණය ඒකෙන්නේ මෙහෙම එකක් නේද? 2යි πrh කියන අපි දන්නවා 1078යි කියන. දැන් ඔබට යමක් පේනවද? අපි මේ 2යි πr කියන කොටස දන්නවා. නේද? මේක එතකොට අපිට බොහොම ලේසියෙන් මේ සුළු කරගන්න පුළුවන් කොහොමද? ඒකට අපි 88 ආදේශ කළා h කියන එක අපි මෙන්න මේ ආකාරයෙන්
දෙපැත්තම 88න් බෙදුවම අපිට උත්තරේ එනවා h වලට එන්නේ සුළු කළ බලන්න 12.25. දැන් නංගි මල්ලි අපි ප්‍රිස්ම ගැන කතා කරන්න යන්නේ. ඔබේ පෙළ පොතේ තියෙන වගේ මෙන්න මේ රූප ටික තමයි නංගි මල්ලි ප්‍රිස්ම ලෙස අපි හඳුන්වන්නේ. අපි දැන් බලමුකෝ ප්‍රිස්මයක ලක්ෂණ මොනවද කියලා. පළවෙනි එක හරස් කඩ ඒකාකාර වෙනවලු. ඒ කියන්නේ බලමුකෝ අපි මෙන්න මේ ප්‍රිස්මය ගත්තොත් මේක ෂඩශ්‍රයක් නේද තියෙන්නේ. සවිදි ෂඩශ්‍රයක්. අන්න මේ ෂඩශ්‍රය ගත්තොත් අර මතකයිනේ මම ඒකාකාරී හරස් කඩේ ගැන මම සිලින්ඩර් වල කිව්වා. ඒ කියන්නේ අපි කිසියම් තැනකදී මෙහෙම කැපුවොත් මැදින් මොකද්ද? ඒ කපපු තැන අපි අර පාන් ගෙඩිය මැදින් කපලා දෙපැත්ත බලනවා වගේ බැලුවොත් අපිට එතනත් පේන්නේ ওই වගේම මෙන්න මේ වගේම සවිදි ෂඩශ්‍රය කෑල්ලක් තමයි අපිට පේන්නේ නේද? ඒක තමයි මේ හරස් කඩ ඒකාකාර වෙනවයි කියලා කියන්නේ. අනිත් එක හරස් කඩ බහුවස්ත්‍රාකාර වේ. බහුවස්ත්‍රාකාර කියන වචනේ මතකයිද නංගි මල්ලි? ඒ කියන්නේ කිසියම් තල රූපයක පැති තුනක් හෝ ඊට වැඩිය තියෙනවා නම් තමයි ඒක සංවෘත වෙන්නේ. ඒ කියන්නේ සරල රේඛා කෙලින් ඉරවල් තුනක් හෝ ඊට වැඩිය තිබ්බොත් තමයි තුනක් තිබ්බොත් ඒක ත්‍රිකෝණයක් මේ වගේ ඊට වැඩියෙන් තිබ්බොත් තමයි මෙන්න මේ වගේ එක රූප එන්නේ. අන්න ඒ වගේ ඒවට අපි කියනවා බහුවස්ත්‍රාකාර කියලා. හරි. ඊට පස්සේ පැති මුහුණත් ඍජු කෝණාශ්‍රාකාර වේ. ඒ කියන්නේ මොකද්ද? මේ පැති මුහුණත් කියන්නේ මොනවද නංගි මල්ලියේ? අපි දැන් ගත්තොත් මේ ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ අන්න බලන්න මෙන්න මේ පැත්තක් තියෙනව නේද? අන්න මෙන්න මේ පැත්තකට තමයි අපි අර කියන්නේ එතකොට පැති මුහුණත කියලා. ඔබට පේනවා ඇති ඒ වගේම පැති මුහුණතක් තියෙනවා මෙන්න මේ පැත්තේ. නේද? මෙතන කඩිරි වලින් උත් එක කොටසක් හැදලා තියෙන්නේ. තව පැති මුහුණතක් තියෙනවා. ඒ කොහෙද? මෙන්න මෙතනක් තියෙනවා තව පැති මුහුණතක්. කනේ එතකොට පැති මුහුණතක් තුනක් තියෙනවා. අන්න ඒ හැම පැති මුහුණතක්ම ඍජු කෝණාශ්‍රාකාරයි. ඊට පස්සේ දෙපස පිහිටි බහුවස්ත්‍රාකාර මුහුණත් වල පැති මුහුණත් ලම්බක වේ. ඒ කියන්නේ මොකද්ද? ඔබ ඒක හිතෙන් මවා ගන්න බලන්න. ඒ කියන්නේ නංගි මල්ලි මෙන්න මේ ඇතුලේ ගත්තොත් අපි මෙන්න මේ කරුණ බලන්න අපි මේ කරුණ සලකනකොට අපි ඉස්සෙල්ලා මේ ඝනකයක් ගැන ඔළුවට ගමුකෝ. දැන් මේ කලින් කියපු ලක්ෂණ ටිකම බලන්න මේ ඝනකයකුත් තියෙනව නේද? එතකොට ඝනකයකුත් නංගි මල්ලියේ ප්‍රිස්ම જાතියක් තමයි. මෙතන රූපේ නැති වුණා. නේද? මම මේ ඝනකේ තෝරගත්තේ මෙතෙන්ට අපිට ඝනකයෙන් මෙන්න මේ අන්තිම කරුණ හිතා ගන්න ලේසි. ඒ මොකද්ද? මෙන්න මේ ඔබට පේනවා ඇති මෙන්න දැන් මේක ඝනකයක් වුණාම පෙට්ටියක්නේ නේද? පෙට්ටියේ එතකොට මේ ඍජු කෝණාශ්‍ර ගත්තොත් හැම එකේම කෝණේ අංශක 90යි නේද? කෝණ අංශක 90යි. මෙතනත් 90යි, මෙතනත් 90යි නේද? එතකොට ඒකෙන් අපිට තව එකක් තියෙනව නේද නංගි මල්ලියේ? අපිට කියන්න පුළුවන් නේද? මෙන්න මේ මුහුණත මෙන්න මේ උඩ පැත්තට පිටලා තියෙන මුහුණතයි මෙන්න මේ අපිට පේන එළියට පේන මුහුණතයි අතර තියෙන කෝණයක් ගත්තොත් ඒ කියන්නේ මෙන්න මේ කෝණය වගේ අපිට ඒ කෝණය කියන්න පුළුවන් නේද අංශක 90යි කියලා. ඒකත් ඍජු කෝණයක් වෙනව නේද? අන්න ඒක තමයි කියන්නේ මේ දෙපස පිහිටි මුහුණත්. ඒ කියන්නේ මෙන්න මේන් එකක් ගත්තොත් ඒකට මේ බහුවස්ත්‍රාකාර මුහුණත් වලටයි සමාන බහුවස්ත්‍රාකාර මුහුණත් වලටයි මේ පැති මුහුණත් උයි එකිනෙකට ලම්බකයි කියන එක තමයි ඒකෙන් කියන්නේ.
අන්න. ඒක නංගි මල්ලියේ මේ හැම ප්‍රිස්මයකටම අඩංගු වෙනවා. හරිද? හැබැයි අපි මේ හැම ප්‍රිස්මේ ගැනම ගොඩාක් අවධානයක් යොමු කරන්න ඕනේ. අපි බලමු ඒ කියලායි. ඊට පස්සේ නංගි මල්ලියේ දැන් මෙන්න මේ වගේ ලක්ෂණ තියෙන ප්‍රිස්ම වලට අපි විශේෂ නමක් දෙනවා. මොකද්ද? ඍජු ප්‍රිස්ම කියලා. ඍජු ප්‍රිස්ම තමයි එතකොට මෙන්න මේ කියන ලක්ෂණ ටික තියෙන්නේ. දැන් මෙන්න මේ වාක්‍ය කියලා බලන්නකො. මෙම ඍජු ප්‍රිස්ම අතරින් හරස් කඩ ත්‍රිකෝණාකාර වන ඍජු ප්‍රිස්ම පිළිබඳව අපි වැඩි දුරට අවධානය යොමු කරමු කියලා ඔබේ පෙළ පොතේ තියෙනවා. ඒ කියන්නේ අංගි මල්ලි අපිට සාමාන්‍ය පෙළට අවශ්‍ය වන්නේ ප්‍රිස්ම වලින් මෙන්න මේ ත්‍රිකෝණාකාර හරස් කඩ තියෙන ප්‍රිස්ම පමණයි. කොහොමද දැන් මම කිව්වා හැබැයි ගණකයක් කියන්නේ ප්‍රිස්මයක් කියලා. අපි ගණක ගැන ඕන තරම් කතා කරලා තියෙනවනම් අංගි මල්ලි නේද? අපිට අලුතෙන් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ ත්‍රිකෝණාකාර හැඩේ තියෙන ප්‍රිස්ම පමණයි. දැන් ඒකේ තියෙන විශේෂ ලක්ෂණ ටිකකුත් අපි පොඩ්ඩක් කතා කරමු. හරි. පළවෙනි එක. ABC හා PQR මගින් ප්‍රිස්මේ දෙපස පිහිටි ත්‍රිකෝණාකාර තල මුහුණත් යුගල වේ. අපි ඒක දන්නවනේ. හරි. BQRC කියන්නේ BQRC මේ පල්ලෙහා තියෙන ත්‍රිකෝණාශ්‍රාකාර පැති මුහුණත. කියන්නේ මේක මේසයක් උඩ තියලා තියෙනවා නම් මෙන්න මේ ප්‍රිස්මේ මෙන්න මේ ප්‍රිස්ම මේසයක් උඩ තියලා තියෙනවා නම් ඒකේ අර මේසෙත් මත ගැටෙන තලය නේද? අන්න ඒක ඒකත් ඊට පස්සේ CRPA කියන්නේ මේ පැත්තක තියෙන අනිත් එකයි APQB අන්න ඒ ඍජුකෝණාශ්‍ර පැති මුහුණත් තුනම මෙන්න මේ කියන සලකුණු වලින් අනිත් එක මෙන්න මේ මුහුණත් වලට පාර්ශ්වීය මුහුණත් ලෙසද හඳුන්වනවා. හරි. තුන්වෙනි කරුණ. මේකේ තියෙන දෙපස ත්‍රිකෝණාකාර මුහුණත් දෙක අතර ඇති දුර ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණයේ මේ ප්‍රිස්මේ සැලකුවොත් ABC ත්‍රිකෝණයයි PQR ත්‍රිකෝණය අතර දුර ප්‍රිස්මේ දිග නැතහොත් උස ලෙස හැඳින්වන අතර ඒ L මගින් දැක්වේ. අන්න. කියන්නේ මොකද්ද? මෙන්න මෙතන ලකුණු කරලා තියෙනවා වගේ මේ ප්‍රිස්මේ දිග කියලාත් කියන්න පුළුවන්. දැන් මෙතන තියෙන්නේ මම අර කලින් කිව්වා වගේ මේසයක් උඩ තියලා වගේ තියෙන්නේ. ඉන්නේ මේ මම මේක තව පොඩ්ඩක් පැහැදිලි වෙන්න මෙන්න මේ ආකාරයෙන් ඇඳලා තියෙනවා. අර කලින් හම්බුනේ නිදසුණු වගේම පින්තූර වගේ තමයි. මේක මේසයක් උඩ තියලා තියෙන්නේ. එතකොට අපි ඒක කියනවා මෙන්න මේ කොටස දිග කියලා. ඒ දිගට අපි සංකේත දානවා L කියලා. අන්න හරි. අනිත් එක මෙන්න මෙතන මම මේ වගේම ත්‍රිකෝණයක් ඇඳලා තියෙනවා උඩු අතට තියලා. කියන්නේ මේසෙ මත තියෙන්නේ මෙන්න මේ කොටස. අර ත්‍රිකෝණාකාර මුහුණතක් තමයි මේ සුඩ තියෙන්නේ. ඔබට පේනවා ඉතින් නේද? අන්න. එතකොට මේ දිගට අපි කියනවා මොකද්ද? L කියන්නේ ඒක අපි උස කියලා කියනවා. දිග නෙමෙයි මෙතන උස කියලා අපි කියන්නේ. ඒක නංගි මල්ලියේ දැන් තේරෙනවා ඇතිනේ. අර අපි ප්‍රිස්මේ තබන ආකාරය මත තමයි ඒක රඳා පවතින්නේ. අන්තිම කරුණ. අන්න මේකෙන් තමයි අපි සමීකරණ ගොඩනගන්න යන්නේ. මොකද්ද? මුළු පෘෂ්ඨ වර්ගඵලය. මුළු පෘෂ්ඨ වර්ගඵලය කොහොමද එන්නේ? ත්‍රිකෝණාකාර මුහුණත් යුගලේ ඍජු කෝණාශ්‍ර මුහුණත් තුනේහි වර්ගඵලයේ ඓක්‍ය තමයි අපිට මුළු පෘෂ්ඨ වර්ගඵලයට එන්නේ. තේරුණා නේද? එතකොට නංගි මල්ලි මෙන්න මෙතන ලියලා තියෙනවා වගේ අපි සූත්‍රයක් හැටියට ඒක ලිව්වොත් මේක හරියටම අපි සූත්‍රයක් කියන්න අමාරුයි. ඒත් අපි ඒක සරල වශයෙන් හිතුවොත් මෙන්න මේ වගේ එකක් එන්නේ. අපි දන්නවා මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණත් දෙක එකිනෙකට සමානයි නේද? ඉතින් අපි එකක හෙව්වම නැතිනේ ඊට පස්සේ ඒ කියන්නේ. අන්න ඒක තමයි මම මෙතන ලියලා තියෙන්නේ. භාගය
එක බෙදීම 2 මෙන්න මේ තරු ලකුණන්ගේ මල්ලියේ මම ගුණ කිරීම හැටියට තමයි මේ දාලා තියෙන්නේ. එතකොට භාග්‍ය වරක් L. මෙතන L කියන්නේ මෙන්න මේ දුර. කිසි අර බද්ධ පාදය. වැඩි කිරීම H කියන්නේ ලම්බක උස. ඒ L පාදයට ලම්බක උස. අන්න. එතකොට අපි මේ ත්‍රිකෝණීය වර්ගඵලය එනවා නේ. ඒක මම 2කින් වැඩි කරනවා. ඇයි මේ වගේ ත්‍රිකෝණ දෙකක් තියෙනවනේ නේද? එතකොට මේ කෑල්ල හරි. නේ? ඊට පස්සේ මේ A1 A2 A3 කියලා තියෙනවනේ. මම එහෙම දැම්මේ නංගි මල්ලියේ මෙන්න මේ තල මුහුණත් තුනට තමයි මම දැම්මේ. මොකද මේක ත්‍රිකෝණාකාර ප්‍රිස්මයක්නේ. තල මුහුණත් එන්නේ එතකොට 3ක් පමණයි. ඒ මම ඒකට එකක් A1 වශයෙන් අනිත් එක A2 වශයෙන් අනිත් එක A3 වශයෙන් දැම්මා. මොකද මට මේවා එකිනෙකට සමාන වෙන්නත් පුළුවන්. හැබැයි තුනම වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් අපිට හරියම සූත්‍රයක් එන්න බෑ. දල වශයෙන් ඔබට මෙන්න මේ වගේ ආකාරයේ සූත්‍රයක් එනවයි කියලා ඔළුවේ තබා ගන්න පුළුවන්. හරි. දැන් අංගේ මල්ලියේ අපි ඒක නිදසුනකින් බලමු. මේ ඍජු ප්‍රිස්මයක ත්‍රිකෝණාකාර හැඩයක් තියෙන එකක පෘෂ්ඨ වර්ගඵලය කොහොමද ඇත්තටම හොයන්නේ කියලා. හරි. මෙන්න මේ පහත දීලා තියෙන රූප සටහන් වල ඔබට පේනවා ඇති. ඔබේ පෙළ පොතේ 130 වෙනි පිටුවේ තියෙන්නේ. මේවයි මෙන්න මේ ත්‍රිකෝණාකාර මුහුණත ගන්නකො. ඒකේ දෙපැත්තේ දුරවල් දෙක දීලා තිනවා. අනිත් එක ඒ දෙක සමානයි. නේද? ඊට පස්සේ අර බද්ධ පාදයක් දීලා තියෙනවා. නේද? යට තියෙන පාදය. ඊට පස්සේ ඒකට ලම්බක උස තමයි දීලා නැත්තේ. අන්න එතකොට අපි දන්නවන්නන්ගේ මල්ලි ලම්බක උස හොයන්න ඕනේ කියලා අපි මේ ත්‍රිකෝණේ වර්ගඵලය ගන්න නේද? ආන්න. ඉස්සෙල්ලා දැන් අපි මේ ත්‍රිකෝණී වර්ගඵලේ අපිට ඕන නිසා පෘෂ්ඨ වර්ගඵලේ අපි ඉස්සෙල්ලා ඒ ලම්බක උස කොහොමද හොයන්නේ කියලා බලන්න. ඒකට අපි භාවිතා කරන්නන්ගේ මල්ලියේ පයිතගොරස් ප්‍රමේය. ඔබට පේනවා ඇති. පයිතගොරස් ප්‍රමේය තමයි අපි භාවිතා කරන්න යන්නේ. අන්න හරි. එතකොට මෙතන අපි ඉස්සෙල්ලා මේ ACX කියන ත්‍රිකෝණේ තමයි අපි භාවිතා කරන්න පයිතගොරස් ප්‍රමේය යොදා ගන්න. හරි. එතකොට අපිට පේනවා AC වලට අපිට ආදේශ කරන්න පුළුවන් 10 වර්ගයේ අපි AC වර්ගයට දැම්මම AX තමයි අපිට හොයන්න ඕනේ. AX වර්ගයේ ධන XC වර්ගය කියන්නේ 8 වර්ගය. මේක ඔබ දන්නවනේ පයිතගොරස් ප්‍රමේය සූත්‍රය කියලා නේද? අන්න ඔයක භාවිතා කරලා අපිට AX හොයාගන්න පුළුවන්. ඔබට පේනවා මෙතන සුළු කරාම අපිට එනවා AX කියන්නේ වර්ගමූල 36 කියලා. අන්න. මෙන්න හැබැයි මෙතන වරහන් තුල දාලා තියෙනවා දිගක් ඍණ විය නොහැක කියලා. ඇයි එහෙම දාලා තියෙන්නේ මල්ලියේ? මොකද ඔබට මතකද මම අර වර්ගමූලයක් ගන්නකොට ධනයි ඍණයි අවස්ථා දෙකම අපි සලකන්න ඕනේ කියලා මම කිව්ව මතකද? ආන්න. මෙතන හැබැයි නංගි මල්ලි අපි දන්නවනේ මෙතන දුරක් කියලා එන්නේ. ඉතින් දුරක් අපි ඍණ ලෙස සලකන්නේ නැහනේ. දුරක් මේ දිගක් ඒ වගේ මිනුමක් අපි ඍණ ලෙස සලකන්නේ නැති නිසා ඒකේ ධන කොටස විතරක් අවශ්‍ය වෙන නිසා අපි මේ ධන කොටස පමණයි වර්ගමූලයේ ගන්නෙ. අපි ඍණ කොටස ගන්නෙ නැහැ. ඒකයි මෙතන මේ විදිහට තියෙන්නේ. එතකොට 6 සෙන්ටිමීටර් කියන එක තමයි කොහොමත් උත්තරේට එන්නේ. ඔය ආකාරයෙන් ABC ත්‍රිකෝණාකාර මුහුණතේ මුළු වර්ගඵලය එතකොට අපිට හොයාගන්න පුළුවන්. කොහොමද? භාගයේ වරක් ABC නේ අපි දැන් හොයන්නේ. භාගයේ වරක් බද්ධ පාදය. කියන්නේ 16 සෙන්ටිමීටර් වැඩි කිරීම ලම්බක උස 6 සෙන්ටිමීටර් අපි දැන් හොයපු වගේ. මෙන්න මෙතන 6 සෙන්ටිමීටර්. එතකොට ඒ ටික අපි සුළු කරාම අපිට එනවා මෙතන 48යි වර්ග සෙන්ටිමීටර් කියලා. ඒ මොකද්ද?
එක ත්‍රිකෝණාකාර මුහුණතක වර්ගඵලය. එතකොට මුළු වර්ගඵලය කොහොමද හොයන්නේ? මුළු වර්ගඵලය හොයනකොට ඉස්සෙල්ලම අර ABC PQR ඔබේ පෙළ පොතේ රූපේ දිහා බලා ගන්න. ABC PQR ත්‍රිකෝණ දෙක අපි දන්නවනේ සමානයි කියලා. අංග සමයි කියලා. නේද? එකම ත්‍රිකෝණ තමයි තැන් දෙකේම තියෙන්නේ. ඉතින් මම කලින් කියපු විදිහට අපි දෙකෙන් වැඩි කළා මේ දෙකේ මුළු වර්ගඵලය හොයාගන්න පුළුවන් 96යි වර්ග සෙන්ටිමීටර් කියලා. හරි. දැන් අපි එක එක අර ඍජු කෝණාශ්‍ර මුහුණත් වල වර්ගඵල හොයන්න යන්නේ. මම කිව්වන්නම්ගේ මල්ලියේ මේවා සමාන වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. සමාන වුණොත් අපිට ಗುಣ කරලා ගන්න පුළුවන් එකක් විතරක් හොයලා නැත්තම් වෙන වෙනම හොයන්න වෙනවා. මේක අපි වෙන වෙනම හොයලා තියෙන්නේ. බලන්නකෝ ACPR ACRP ඒ කියන්නේ මෙන්න මේ මුහුණත ACRP අන්න ඒකේ පෘෂ්ඨ වර්ගඵලය අපිට එනවා බලන්න 10 වැඩි කිරීම 30 දිග අපිට දීලා තියෙනවා 30 සෙන්ටිමීටර් පළල දීලා තියෙනවා 10 සෙන්ටිමීටර් කියලා. එතකොට ඒකේ මුළු වර්ගඵලය එනවා 300යි සෙන්ටිමීටර්. ඊට පස්සේ APQB ඍජු කෝණාශ්‍රය APQB ඍජු කෝණාශ්‍රය ඔබට එතන පේනවා ඇති එතන දිග වෙන්නේ 30 සෙන්ටිමීටර් මේ අනිත් එක බලල වෙන්නේ 10 සෙන්ටිමීටර්. එතකොට ඔබට පේනවා ඇති ඇත්තටම බැලුවොත් මොකද්ද ABPQP ඍජු කෝණාශ්‍රයයි මෙන්න මේ ඍජු කෝණාශ්‍රයයි මෙන්න මේ ACRP කියන ඍජු කෝණාශ්‍රයයි එක දෙකට එකිනෙකට සමානයි කියලා. අපි ඒක හොයලම් බලමුකෝ. මොකද්ද? APQB ඍජු කෝණාශ්‍රය මුහුණතේ වර්ගඵලය කීයද අපිට එන්නේ? එතකොට අරක වගේම 10යි සෙන්ටිමීටර් වැඩි කීම 30යි සෙන්ටිමීටර් 300යි සෙන්ටිමීටර්. උන්න අපිට බොහෝම පැහැදිලි මේ දෙකේ වර්ගඵල දෙක සමානයි. හරි. ඊට පස්සේ අර සමාන නොවන ඍජු කෝණාශ්‍ර මුහුණතේ වර්ගඵලය. ඒ කියන්නේ මේ යට පහළ කොටසේ තියෙන ඍජු කෝණාශ්‍රය. ඔබට පේනවා එතන මේ පළල තියෙන 16 සෙන්ටිමීටර්. ඉතින් මේ වගේ නෙමෙයි. මේකට වැඩිය වෙනස් වර්ගඵලය. අපි ඉදික දන්නවා අපි 30 සෙන්ටිමීටර් කියලා. අන්න එතකොට නංගි මල්ලි ඒ BCRQ කියන ඍජු කෝණාශ්‍රය මුහුණතේ වර්ගඵලය ගත්තොත් 16 වැඩි කිරීම 30 සෙන්ටිමීටර් අපිට එනවා 480යි වර්ග සෙන්ටිමීටර්. එතකොට මුළු ත්‍රිකෝණාකාර ප්‍රිස්මේ පෘෂ්ඨ වර්ගඵලය කීයද? මේ ඔක්කොගෙම එකතුව නේද? මෙන්න මේ අපි හොයාගත්ත ඔක්කොගෙම එකතුව. අන්න ඒක තමයි මෙන්න මේ පියවරේ දීලා තියෙන්නේ. මොකද්ද එතකොට? ඉස්සෙල්ලම අර ත්‍රිකෝණාකාර මුහුණ දෙකේම වර්ගඵලය. දෙකේම වර්ගඵලය තමයි මෙතන තියෙන්නේ. ඒ කියන්නේ 96යි. ධන පළවෙනි ඍජු කෝණාශ්‍ර පැති මුහුණතේ වර්ගඵලය 300යි. අපි දන්නවා අර අනිත් ඒ වගේම සමාන වූ ඍජු කෝණාශ්‍ර මුහුණතේ වර්ගඵලයත් ඒකමයි කියලා. ඊට පස්සේ අර යට තියෙන වෙනස් ඍජු කෝණාශ්‍රාකාර මුහුණතේ වර්ගඵලය කීයද? 480යි. ඔන්න ඔය කියන අගයන් තුනම එක්කව කරාම අපිට මෙන්න මේ කියන අගයලු 1176යි වර්ග සෙන්ටිමීටර්. හරි නංගි මල්ලි. දැන් අපි ඊළඟ අභ්‍යාසයට යන්න කලින් පතරෝම ගැන පොඩ්ඩක් මතක් කරගමු. පතරෝම කියන්නේ නංගි මල්ලි කිසියම් තල වස්තුවක්. හරිද? කිසියම් තල වස්තුවක් අපි ඒක සැකිල්ලක් ලෙසට භාවිතා කරනවා කිසියම් ත්‍රිමානාකාර වස්තුවක් ගොඩනගන්නට. අන්න ඒ වගේ එකක් තමයි පතරෝම. දැන් මෙතන දීලා තියෙන්නේ ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මයක්. දැන් අපි ප්‍රිස්ම වල කතා කරන ඒව ත්‍රිකෝණාකාර හරස් කඩක් තියෙන ඒවානේ. අන්න අපි කතා කරන જાතියේ ප්‍රිස්මයක් හදාගන්න අදාළ පතරෝම තමයි මෙතන දීලා තියෙන්නේ. මේ පතරෝම වල නංගි මල්ලියේ ඔබට මෙන්න පේනවා ඇති මේ චූටි නිකන් කොන් කෑලි වගේ දාලා තියෙනවා. ඒ කොන් කෑලි තියෙන්නේ දැන් ඔය පතරෝම කොහොම තිබ්බට අපි ওই පතරෝම නවල තමයි නංගි මල්ලියේ අපි ඔය මෙන්න මේ ඉරි වලින් මෙන්න මේ ඉරි වලින් මෙන්න මේ දාරෙන්
නවලා තමයි අපි ඕව හදාගන්නේ. ඊට පස්සේ ආයි මෙන්න මේ ධාරෙන් උයි නවන්න ඕනේ. ඔබට එතකොට පේනවා ඇති අපිට එන්නේ මෙන්න මේ වගේ ආකාරයේ අපිට අර හම්බුන ප්‍රිස්මය. මේක බලන්න දැන් මෙන්න මේක නැව්වම නේද? ඕක නැව්වම මේ කෑල්ල උඩට එනවා. නේද? එතකොට මෙන්න මේ වගේ කෑල්ලක් එනවා උඩ පැත්තට. මේ අපිට පේන්නේ නැති වුණාට අපි ඕක නැව්වම මෙන්න මේ වගේ ආකාරයේ පතරෝමක් එනවා. මෙන්න මේ කහ පාටින් මම ලකුණු කරලා තියෙන්නේ ඒක අර ඇතුලේ තියෙන ධාර ටික. නේද? එතකොට අපි මේක ගත්තොත් මෙතන මේක A කියලා මෙන්න මේ ලක්ෂය. අන්න ඒ A කියන ලක්ෂය තමයි මෙන්න මේ ශීර්ෂයේ තියෙන මේ ත්‍රිකෝණයේ මේ ශීර්ෂය. මෙන්න මේ ශීර්ෂය. හරිද? මේක මෙන්න මේ ලක්ෂ්‍ය දෙක තමයි මෙන්න මෙතන තියෙන්නේ. පේනව නේද? අන්න ඒ වගේ මෙන්න මේකත් නවා ගන්නවා. හරිද? ඊට පස්සේ මේ ඍජු කෝණාංශ කොටස් දෙක තියෙන්නේ. ඒ දෙකත් උඩ පැත්තට නවා ගන්නවා. මෙහෙම කරලා උඩ පැත්තට. මේකත් උඩ පැත්තට නවා ගන්නවා. එතකොට එන්නේ දැන් අපි මෙතන ලකුණු කරගත්තොත් මේක B මේක C කියලා. මේ B A සමක සමපාත වෙනවා. හරිද? B සමපාතයි A වෙනවා. ඊපස්සේ C කියන එක මෙන්න මෙතනට එනවා. පොඩ්ඩක් ආයෙත් ඔබ ඕන මේක සලකලා බලන්න. එතකොට නංගි මල්ලි ඔබට පේනවා ඇති අපි අනිත් පැත්ත ගත්තොත් මෙතනත් එන්නේ B උයි C ම තමයි. මොකද මේ දෙකත් සමපාත වෙනවා මේකට. ඉතින් මම ඒක එකපාරටම ලිව්වා මෙතනත් B මෙතනත් C කියලා. හරිද? ඊට පස්සේ නංගි මල්ලි මෙන්න මේ ධාර කොටස් ටික පේනව නේද? ධාර වගේ තියෙන ටික. අන්න මෙන්න මේ ටිකෙන් තමයි මම කිව්වේ ඒවා අපි අලවන්න තමයි භාවිතා කරන්නේ. මේක දැන් මෙහෙම නිකන් තිබ්බයි කියලා මේක හිටින්නේ නැහනේ. මේක ආයෙත් ඇකිලිලා මේ තත්ත්වෙටම වැටෙනවනේ. නේද? ඉතින් මේ විදිහට අපි ඍජුව තියාගන්න අපි මෙන්න මේ කොටස් වලින් අපි අවශ්‍ය විදිහට අලව ගන්නවා. ඔබට ඕන නම් නංගි මල්ලි හොඳම දේ මේ වීඩියෝ පෝස් කරලා මෙන්න මේ රූපේ ඔබේ ඇඳගෙන කාඩ්බෝඩ් කෑල්ලක වගේ ඔබ මේක හදලා බලන්න. හරිද? දැන් නංගි මල්ලි අපි ඔන්න 29.2 කියන අභ්‍යාසය තමයි කතා කරන්න යන්නේ. දැන් ඒකේ දෙවෙනි ප්‍රශ්නේ පතරෝමක් තියෙන නිසා තමයි මම කලින් ඒක ගැන කතා කරේ. හරි. පහත දැක්වෙන මිනුම් සහිත පතරෝම භාවිතා කර සෑදියේ ඇති ත්‍රිකෝණාකාර හරස් කඩක් සහිත ඍජු ප්‍රිස්මේ මුළු පෘෂ්ඨ වර්ගඵලය සොයන්න කියලා අපිට කියලා තියෙනවා. මුළු පෘෂ්ඨ වර්ගඵලය මතකයි නේද? අපි කලින් ගහනෙත් කරා. මේකට ඉස්සෙල්ලා මතකද අපි හෙව්වේ මොකද්ද කියලා? ඉස්සෙල්ලාම අපි කරේ නංගි මල්ලි මෙන්න මේ එක ත්‍රිකෝණයක වර්ගඵලය හොයන එක නේද? මොකද අපි දන්නවා මෙතන දෙපැත්තෙම ත්‍රිකෝණ සමානයි. එකක් විතරක් හෙව්වම ඇති. අන්න. මම එන්නේ මේ ත්‍රිකෝණයට ABC කියලා අක්කරු තුනක් දාගෙන තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ශීර්ෂ කොටස තමයි A කියන්නේ. ඊට පස්සේ B කියන්නේ මෙතන ගමුකෝ. මෙන්න මේ කොන B මෙන්න මේ කොන C. හරිද? ඒක තමයි මම මේ වෙනම ඇඳලා තියෙන්නේ. හරිද? එතකොට නංගි මල්ලි ඔයාට පේනවා ඇති ඔයගොල්ලන්ට මෙන්න මේ 10 සෙන්ටිමීටර් වලට මෙහෙම ඉරි කැලි දාලා තියෙනවා. අපි දන්නවා ඒ කියන්නේ මේ දෙක සමානයි. ඉතින් ඒ දෙක සමානයි. හරි. ඊට පස්සේ මෙන්න මෙතන 12 සෙන්ටිමීටර කියලා ලකුණු කරලා තියෙනවා. එතකොට 12 සෙන්ටිමීටර කියලා ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ ඍජු කෝණාශ්‍රයේ පළලට නේද? ඉතින් අපි දන්නවා ඍජු කෝණාශ්‍රක පළල දෙපැත්තෙම සමානයි කියලා. හරිද? ඉතින් මෙතන එන්නේ BC 12ම තමයි. හරි නේද? මම දැන් මේ පෙන්වන දේවල් විතරක් ඔලුවට ගන්න. හරිද? ඊට පස්සේ යන්න දැන් අපි ත්‍රිකෝණෙට බලමුකෝ. ත්‍රිකෝණේ දැන් අපිට මේක බද්ධ පාදයේ ලෙස ගත්තොත් අපි අර වර්ගඵලයේ හොයන පාදය අපිට ඒකට ලම්බක පාදයක් ඕනේනේ. ලම්බක පාදයේ මම AX කියලා ගන්නවා. ඒ කියන්නේ A ඉඳන් මම ලම්බකයක් අඳිනවා BC වෙනකන්. එතකොට මේ ලම්බක
හමු වෙන ලක්ෂය මම ගන්නවා x කියලා. හරිද? එතකොට ඔබට පේනවා ඇති මේක සමද්විපාද ත්‍රිකෝණයක්. සමද්විපාද ත්‍රිකෝණයක මතකද නංගි මල්ලියේ මෙන්න මේ අපි මෙහෙම ලම්බකයක් ඇන්දොත් අන්න ඒ ලම්බකයක් ඇන්දම ඒකේ දෙපැත්තේ ලම්බකෙට දෙපැත්තේ පාද දෙක කොටස් දෙක සමාන වෙනවා. මේක ලම්බක සමච්ඡේදයක්ම වෙනවයි කියලා මතකද? ඒක සමද්විපාද ත්‍රිකෝණය වල තියෙන තාක්ෂණයක්. නේද? අන්න ඒක නිසා තමයි මම මේ 6යි 6යි කියලා දාලා තිබ්බේ. මොකද්ද මේ 6යි 6 කියන්නේ? මෙන්න මේ 12 සෙන්ටිමීටර් වල භාගය. පුත අපි දන්නවා මෙන්න මේ ටික 12 සෙන්ටිමීටර්. ඒ කියන්නේ මේ මුළු දිග BC මුළු දිග සෙන්ටිමීටර් 12යි. නේද නංගි මල්ලි? එතකොට ඒක කැලි දෙකකට කඩුවම අපිට එනවා හරියට මැදින් එකක් 6 සෙන්ටිමීටර් අනිත් එකත් 6 සෙන්ටිමීටර්. හරි. ඊට පස්සේ අපි යමුකෝ අනිත් කැලේ දැන් මෙතන මොකද්ද මම කරන්න යන්නේ? දැන් AX කියන අර ලම්බක උස මම හොයන්න යන්නේ දැන්. කොහොමද ඒක හොයන්නේ කියලා බලමුකෝ. මම පයිතගරස් ප්‍රමේය තමයි මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඉතින් පයිතගරස් ප්‍රමේයට භාවිතා කරලා තියෙන්නේ මම මොන ත්‍රිකෝණද කියලාත් ඔබට පේන්න වෙති දැන්. මොකද්ද? ACX මෙතන තියෙන්නේ. ඒ කියන්නේ ACX කියන අකුරුන මම මෙතන භාවිතා කරලා තියෙන්නේ. ඒ කියන්නේ ACX කියන ත්‍රිකෝණය තමයි මම මෙතන භාවිතා කරේ. හරි. එතකොට අපි දන්නවා AC කියන්නේ සෙන්ටිමීටර් 10 වර්ගය. AX තමයි අපි හොයන්න ඕනේ ලම්බක උස. ධන CX නැත්තම් XC කියන්නේ මෙන්න මේ 6 සෙන්ටිමීටර් කියන දිග. එතකොට මෙතන 6යි වර්ගය. හරි. මෙතනට නිකන් පැහැදිලිනේ. හරි. ඊට පස්සේ අපි AX උක්ත කරාම අපිට එනවා 10 වර්ගය කියන්නේ 100 ඍණ මේ පැත්තට ගත්තාම 6 වර්ගයේ 36යි. ඒ දෙක අඩු කරාම අපිට 34 එනවා. වර්ගමූල 34 කියලා මම ගන්නවා. මම මේක දැනට ඔහොමම තියනවා. අවසාන උත්තරේ මම මේක සුළු කරන්න ඉන්නේ. එතකොට නංගි මල්ලියේ අපිට පේනවා ත්‍රිකෝණාකාර මුහුණත් වල මුළු වර්ගඵලය. මුහුණත් වල සම වෙන්නේ මෙතන මුහුණතේ වෙන්න ඕනේ මෙතන. එක් මුහුණතක වර්ගඵලය ගත්තොත් භාග්‍ය වරක්. එතකොට වර්ගඵලය කීයද එන්නේ? ඒ ත්‍රිකෝණාකාර මුහුණතක භාග්‍ය වරක්. මෙන්න මේ දුර බද්ධ පාදය කියන්නේ 12 සෙන්ටිමීටර් 6 6 12යි වැඩි කිරීම ලම්බක උස. ඒ කියන්නේ AX වර්ගමූල 34යි. එතකොට ඔබට පේනවා මෙතන එන්නේ 6යි වර්ගමූල 34යි සෙන්ටිමීටර් වර්ග සෙන්ටිමීටර්. හරි නේද? මේක එතකොට මේ ආකාරයෙන්ම මම තියෙනවා. හරි. දැන් නංගි මල්ලියේ මම මේ පතරෝම එක හදා ගන්න යනවා අපි දන්න ප්‍රිස්ම ආකාරයකට. කොහොමද? දැන් බලන්න මම මොකද්ද කරලා තියෙන්නේ කියලා. මෙතන ගත්තොත් නංගි මල්ලියේ මොකද මේ ABC කොටස තමයි මෙන්න මෙතන තියෙන්නේ. පේනවද? අනිත් එකට මම ඊට පස්සේ මම මෙතනත් AA කියලා ලකුණු කරලා තියෙනවා. මතකද මම කලින් කිව්වා අර පතරෝම අපි නවල ගන්නකොට මේ කොටස අපි නවනවා උඩ පැත්තට මේ කොටසත් නවනවා උඩ පැත්තට. හරිද? අන්න එතකොට අපිට මේ කොටස නැවුවම මේ AA සමපාත වෙනවා. මොකද මේකත් උඩ පැත්තට නවනවා. හරි නේද? එතකොට මෙතන A මේ මේ කොන් තුනම සමපාත වෙනවා එක පොදු ලක්ෂයකට අපි ඒක A කියලා තියලා තියෙනවා. හරි නේද? ඊට පස්සේ ඒ වගේම තමයි මේ P. ඔබට පොඩ්ඩක් අපහැදිලි නම් ඔබ මේක වීඩියෝ එක පෝස් කරලා හොඳට ඇස් ඇරලා බලන්න. එතකොට ඔබට හොඳට තේරෙයි. හරි. ඊට පස්සේ නංගි මල්ලියේ මම අනිත් කොටස් දෙක එතකොට BC ආකාරයෙන් මේ දෙක QR ආකාරයෙන් ලකුණු කරලා තියෙනවා මේ කොන් ටික. හරි. දැන් අපි හොයමු ඕකේ
අනිත් මුහුණත් වල වර්ගඵලය කොහොමද කියලා. හරි නේද? ඊට කලින් දැන් අපිට තව එකක් කරන්න පුළුවන් නේද? දැන් අපිට මේ ත්‍රිකෝණාවල දෙකේම වර්ගඵලෙත් හොයාගන්න පුළුවන් නේ. අන්න ඒකත් කරගෙන ඉමු. එතකොට මොකද්ද අපි දන්නවා අපිට කලින් ආවේ 6යි වර්ගමූල 34. ඒක අපි දෙකෙන් වැඩි කරාම අපිට එනවා 12යි වර්ගමූල 34 කියන එක. හරි. දැන් අපි ACRP ඍජුකෝණාශ්‍රයේ මුහුණතේ වර්ගඵලය තමයි හොයන්න යන්නේ. ACRP මෙන්න මේ පැති මුහුණතේ ඍජුකෝණාශ්‍ර හැඩයක් තියෙන මුහුණතේ වර්ගඵලය හොයන්න යන්නේ. අපි ඒ ගමම්ම මොකද්ද? මෙන්න මේ දැන් මේකනේ මම කිව්වේ ACRP නේ. අන්න ඒ මුහුණතේම වර්ගඵලය තමයි මෙන්න මේ කොටසටත් තියෙන්නේ නේද? ABQP දැක්ක නේද? අන්න මෙන්න මේ දෙකම මම එකපාරට එතකොට හොයාගන්න යනවා. එතකොට එක සමීකරණයක් නෙවන වෙන්න අපිට. මොකද්ද එතකොට එන්නේ? බොහෝම ලේසි දිග වැඩි කිරීම පළල. 120 වැඩි කිරීම 10 1200යි වර්ග සෙන්ටිමීටර්. හරි. දැන් අනිත් ඉතුරු වෙලා තියෙන අර යටපැත්තේ තියෙන ඍජුකෝණාශ්‍රයේ වර්ගඵලය. ඒකේ මොකද්ද පැත්තේ තියෙන්නේ 12 සෙන්ටිමීටර් අපි කලින් කතා කරපු එක. දිග තියෙන්නේ මේ ප්‍රිස්මයේ දිග 120යි සෙන්ටිමීටර්. එතකොට උතනින් එනවා අපි 1440යි වර්ග සෙන්ටිමීටර් කියලා. දැන් නංගි මල්ලි අපි අන්තිම සමීකරණ විතරයි දාන්න තියෙන්නේ. අපි එතකොට මේ දෙකේ වර්ගඵලෙත් හෙව්වා, ත්‍රිකෝණ දෙකේ වර්ගඵලෙත් හෙව්වා, යට කෑල්ලේ වර්ගඵලෙත් හෙව්වා. එතකොට ඒ ටික ඔක්කොම එක්කව කරාම අපිට එනවා මොකද? මෙන්න මේ දෙක දැන් ඔබට පේනවා. මම මෙතන එක්කව කළා. අදාලා තියෙනවා මෙතන 12යි වර්ගමූල 34 කියලා. නේද? ඊට පස්සේ මෙන්න මේ 1440 කියන එක එහෙමම ලියනවා. මොකද මේ වගේ එකයිනේ තියෙන්නේ. නේද? හැබැයි මෙන්න මේ ACRP ABPQ කියලා ඍජුකෝණාශ්‍ර දෙකක් තියෙන නිසා නේද? අපි එකක වර්ගඵලය හෙව්වා. හරි. ඊට පස්සේ ඒක දෙකින් වැඩි කළා තමයි මේ දෙකේම වර්ගඵලය හොයන්නේ. හරි නේද මංගි මල්ලි? දැන් බලන්න මේ ඔක්කොම කැලි වල මේ වර්ගඵලය තියෙනව නේද කියලා. එතකොට මේ දෙක තියෙනවා. මේක හරි මේක හරි. නේ? ඊට පස්සේ මේ ත්‍රිකෝණාකාර මුහුණක් දෙක. ඒ දෙකත් හරි. ඊට පස්සේ අන්තිමට තියෙන්නේ මොකද්ද? මෙන්න මේ යට කැලේ තියෙන වර්ගඵලය. හරි. ওই ටික ඔක්කොම එක්කව කරාම මොකක්ද නංගි මල්ලි අපිට එන්නේ? උත්තරේ එනවා. මෙන්න මේ මේක දෙකෙන් වැඩි කරලා මේකත් එක්ක එකතු කරාම මේ 3840 එනවා. ඊපස්සේ මම මේ වර්ගමූල හෙව්ව ලඝු ගණක ආශ්‍රිතව. ඕකේ වර්ගමූලය එන්නේ 5.831 කියලා. හරි. ඊට පස්සේ ඕක සුළු කරාම අපිට එනවා 3909.973 කියලා පොඩ්ඩක් දිගයි. මම මෙතන ලඝු ගණක වලින් නෙමෙයි වැඩි කරේ මම මේ නම් අංකයෙන්ම වැඩි කරා. එතකොට තමයි අපිට මේ ගාන උත්තරේ එන්නේ. හැබැයි ඔබට අත්‍යවශ්‍ය උත්තරේ මෙන්න මේ අත්‍යවශ්‍ය කියන්නේ මෙන්න මේ වටත් කරපු උත්තරේ තිබ්බොත් ඊටාම ප්‍රමාණවත්. විභාගෙදිත් ඊටාම ප්‍රමාණවත්. එතකොට මොකක්ද අපේ අවසාන උත්තරේ? 3910යි වර්ග සෙන්ටිමීටර්. හරි.